ආයුබෝවන් අද දවසේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මලින්ද තිරිමාන. මම උත්පලා රත්නායක. මුල්ම අවධානය දවසේ සිරස්තල වෙත. ඉන්දීය අගමැති පොදුරද මඩුල්ල මගහරින ලකුණු ඉන්දීය මාධ්‍ය කියයි. අනියම් සැමියාගේ ඝාතනය සම්බන්ධයෙන් කොල්ලුපිටියේ කෝටිපති කාන්තාවක් අත් අඩංගුවට. සමුළුව වෙනුවෙන් විශ්වවිද්‍යාල වසා දමන්න එපා. සිසුන් වේදි බසී. කල්මුනේ නගරාධිපති දුරය රැක ගැනීමේ සටන අත්හරී. ඉතුරුම් ක්‍රම රැසක් පිරිනමන සම්පත් බැංකුව සමගින් ඉදිරි කරමු. හම්බන්තොට මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ ඉදිකරණු නව පරිපාලන සංකීර්ණය අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුණා. ඊට අමතරව තවත් උත්සව කිහිපයකට ජනාධිපතිවරයා අද දිනේදී සහභාගී වුණා. හම්බන්තොට වරාය පරිශ්‍රයේ ඉදිකරණු මෙම නව පරිපාලන සංකීර්ණය නම් කර ඇත්තේ සයිරුපාය නමින්. මහල් 14කින් සමන්විත මෙම ගොඩනැගිල්ල සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියනයක්. නාවක කර්මාන්තය සම්බන්ධයෙන් වන සියලු සේවා ලබා ගැනීම සඳහා මෙමගින් ඉඩ සලසා තිබීම විශේෂත්වයක්. මේ අතර හම්බන්තොට සූර්යව ප්‍රදේශයේ ඉදිකිරුණු මෙරට ප්‍රථම පරිගණක කළස් කිරීමේ කර්මාන්ත ශාලාව අද පෙරවරුවේ ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණා. ISO තත්ත්ව ප්‍රමිතිය යටතේ ආරම්භ කෙරුණු මෙම කර්මාන්ත ශාලාව සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 200ක්. පහසුකම් පුළුල් කරමින් ප්‍රතිසංස්කරණය කරන ලද රත්මලාන ගුවන් තොටුපළද අද පෙරවරුවේ ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණා. මෙරට ප්‍රථම ගුවන් තොටුපළ වූ රත්මලාන ආරම්භ කෙරුණේ 1934 වසරේදී. පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව නිමිත්තෙන් මෙම ගුවන් තොටුපළ ප්‍රතිසංස්කරණය සිදු කර ඇත්තේ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින්. හිරු ටීවී බලය දේශපාලන සංවාද වැඩසටහන ඊයේ රාත්‍රියේ විකාශය කෙරුණා. එහි මාතෘකාව වූයේ නව ආයෝජන සහ ශ්‍රී ලංකාවයි. ඒ සඳහා රජයේ පාර්ශවයෙන් ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ SP දිසානායක යන අමාත්‍යවරුන් එක් වූ අතර විපක්ෂය නියෝජනය කරමින් හර්ෂද සිල්වා සහ අනුර කුමාර දිසානායක යන මන්ත්‍රීවරුන් සහභාගී වුණා. එහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන ආයෝජන පිළිබඳ විවිධ අදහස් පළ වුණේ මෙලෙසින්. අද කැසිනෝ ඇවිල්ලා මෙතෙක් තිබුණු කැසිනෝ වලින් වෙනස් කැසිනෝ මේ. එයි ආණ්ඩුවේ ක්‍රමෝපායක සංවර්ධන ව්‍යාපෘතියේ අංගයක් ලෙස කැසිනෝ ව්‍යාපාරය පත් කරන්න සූදානම්ින් තිබෙනවා. අපි අපේ උපාය මාර්ග වැරද්ද නෑ මෙතන තියෙන ප්‍රශ්නේ. මේ අපේ උපාය මාර්ග තේරුම් අරන් තියෙන හැටි වැරදි. දැන් අපි හිතනවා ලංකාව සංජානක කේන්ද්‍රයක් බවට පත් කරන්න. ඒ නිසා අපේ උපාය මාර්ග අතර මේ කැසිනෝ වලට කියලා විශේෂ බදු සහන ලක්ෂ්මන් පනතක් ගෙනාවේ නෑ. ඒ ආයෝජනවල මුදල් ප්‍රමාණය වැඩි වෙන්න යම් යම් විශේෂ බදු සහන වැඩි වෙන. අද මේ අපේ රටේ කැසිනෝ හල් ටික තියෙන්නේ මේ බම්බපිටිය කොල්ලපිටිය පැත්තේ. ඒකටම අද මේ රජයට මේ ටික එක තැනකට අරගෙන විජේවර්ධන මාවතේ ඒක සාමාන්‍ය මිනිස්සු පදිංචි නැති ප්‍රදේශයක් දෙපැත්තෙන් ගහලා මේක විදේශිකයන්ට කොටු කරන්න. ඒ නිසා ඇත්තටම කැසිනෝ වලට විරුද්ධ නම් මේ කැසිනෝ වලට විරුද්ධව කතා කරන්න. බුකි වලට විරුද්ධ නම් මේ බුකි වලට විරුද්ධව කතා කරන්න. ඒවා වහන්න කියලා පඬන්න ගන්න. හරි අපටත් ඕනකම තියෙන මේවා එක තැනකටවත් අඩුම වශයෙන් කොටු කරවන්න. හැබැයි අලුත් පනත අනුව මේවා දැන් පවත්වාගෙන යන්න බෑ. අලුත් පනත අනුව කියන බලපත්‍ර ලබා ගත යුතුයි කියලා. එතකොට දැන් ලංකාවේ කවර හෝ කැසිනෝ ශාලාවකට බලපත්‍රයක් දෙනවා නම් ඒක දෙන්නේ වර්තමාන ආණ්ඩුවට විතරමයි. බදු ගෙවලා තිබිච්ච ඇරෙන්න. අන්න කීයක් තියෙනවද? බදු ගෙවලා ඔබතුමා මට කියන්නේ එහෙම කීයක් තියෙනවද? දැනට තියෙන්නේ 4යි. ඒ කියන්නේ ලංකාවේ 4කට වඩා ඇති වෙන්නේ නැහැ. මම මේ ඍජු ප්‍රශ්නයක් අහනම්කෝ. අගෝස්තු මාසේ 12 වෙනිදා අලුත් රෙජිස්ට්‍රේෂන් එකක් කරාද? එතකොට 4ද 5ද? 5යි. 4යි කියලා දැන් 5යි කියලා. මේ කරන්න හදන්නේ මහා විශාල කැසිනෝ ගෙනල්ලා ඔවුන්ට බදු නිදහස දීලා රටේ සංවර්ධනය මේ තුලින් ලබා ගන්න හදනවා. නමුත් මම කියන්න හදන්නේ ඒක වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම ඔය මුදල් මේ ලංකාවට එන්නේත් නැහැ. මේ මුදල් ඔක්කොම මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ ලංකාවෙන් එළි. අපිට තිබෙන තොරතුරු අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සමාන්තරව ඇති කරන ව්‍යාපාරික සමුළුවේ ප්‍රධාන දේශනය පවර්ලා තිබෙන ජේම්ස් පැකට්. එහෙම නෙවෙයි නම් කියන්නේ. අපි දන්න තොරතුරු අනුව එහෙම තමයි. ලෝකෙන් ගෙනලා ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව දෙන සංඥාව තමයි අපේ රටේ ව්‍යාපාරයේ ප්‍රධාන ස්ථානයක් කැසිනෝ දේශකෙ පවත්වන්නේ. ඇයි අපිට හොඳ ආදර්ශයක් ගන්න බැරි සිංගප්පූරුවේ කොහොමද ව්‍යාපාර වලට ඉඩ දුන්නේ
කොහොමද රැකගත්තේ සිංගප්පූරුව කියන. මේ රජයට වගකීමක් තියෙනවා. මේ රජය බහු ජාතික බහු ආගමික අය නියෝජනය කරන ආණ්ඩුවක්. සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරන ආණ්ඩුවක්. අපි හැමදෙනාගේම දේවල් වලට අහුම්කම් දෙනවා වගේම මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කොයි වෙලාවකවත් සංස්කෘතිය විනාශ කරන්නවත් මේ රට වෙන පාරාදිසියක් කරන්නවත් සූදානම් වෙච්ච දෙයක් නෙවෙයි. පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුවට ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වය ලබා නොදීමට අද පෙරවරුවේ රැසූ පාලක කොංග්‍රස් පක්ෂය තීරණය කර තිබෙනවා. අභ්‍යන්තර ආරංචි මාර්ග පුරා දක්වමින් NDTV රූපවාහිනිය වාර්තා කළේ අග්‍රාමාත්‍යවරයා වෙනුවට ඉන්දියා රජයේ නියෝජිතයෙකු සමුළුවට එක්වන බවයි. දවසේ පුවත ඉන්දියා කොංග්‍රස් පක්ෂයේ මධ්‍යම කමිටුව අද දෙවන වරටත් රැස්ුනේ පක්ෂ නායිකා සෝනියා ගාන්ධි මහත්මියගේ ප්‍රධානත්වයෙන්. එරට අග්‍රාමාත්‍යවරයා සමුළුවට සහභාගී වනවාද නැද්ද යන්න තීරණය කිරීමටයි. එරට මාධ්‍ය වාර්තා කළේ අග්‍රාමාත්‍යවරයා සමුළුවට සහභාගී විය යුතු ආකාරය සම්බන්ධයෙන් සැලසුමක් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අද මධ්‍යම කමිටු රැස්වීමට ඉදිරිපත් කළ බවයි. අග්‍රාමාත්‍යවරයා සමුළුවට එක්වීමට පෙර යාපනයේ සංචාරය කළ යුතු බවත් එහි සඳහන් වනවා. කෙසේ වෙතත් මෙම සැලැස්මටද තමිල්නාඩු DMK පක්ෂයේ විරෝධය පළ වුණා. තමිල්නාඩු විරෝධය මැද්දේ අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන කොංග්‍රස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු අමාත්‍යවරුන් 30 දෙනෙකු සමුළුව වර්ජනය කළ යුතු බවට හඬ නගනවා. සිය පක්ෂයෙන් හා තමිල්නාඩුවේ එල්ලවන මෙම බලවත් විරෝධයට හිස නමමින් අග්‍රාමාත්‍යවරයා සමුළුවට එක් නොවනු ඇති බව NDTV රූපවාහිනිය අද පස්වරුවේ වාර්තා කළා. විශේෂයෙන්ම කොංග්‍රස් පක්ෂයේ නියෝජනය කරන තමිල්නාඩු අමාත්‍ය පී චිදම්බරම් මහතාගේ බලවත් විරෝධය මෙම තීරණයට හේතු වී ඇති බව NDTV වාර්තාවේ සඳහන්. එහි දැක්වෙන්නේ ලබන වසරේ පැවැත්වෙන ඉන්දිය මහමැතිවරණයේදී තමිල්නාඩුවේ ඡන්ද පදනම වර්තමාන ආණ්ඩුවට වැදගත් වීමද අග්‍රාමාත්‍යවරයාගේ මෙම තීරණය ගැනීමට තවත් හේතුවක් බවයි. මේ අතර නොබෙල් සාමතයාගලාබී රදගුරු ඩෙස්මන්ඩ් ටුටු ප්‍රසාදිතුමා පවසන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය කිරීම දෙමළ ජනතාවට සහායක් විය හැකි බවයි. බ්‍රිතාන්‍ය දෙමළ ක්‍රියාකාරීන් පිරිසක්ද එරට අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා හමු වුණේ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි. එහිදී අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා පොරොන්දු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිදු වූ බවට පැවසෙන සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා සිටින බවයි. දවසේ පුවත පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ කෝටිපති ව්‍යාපාරික කාන්තාවක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඝාතනය කර ඇති හිටපු පොලිස් පරීක්ෂකවරයා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය ජූලි මාසයේයි. තුසිත කුමාරසිරි නම් හිටපු පොලිස් පරීක්ෂකවරයා බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය ජූලි මාස 21 වන දිනයි. ඔහුගේ අතුරුදන් වීම පිළිබඳ තලංගම පොලිසිය මූලික විමර්ශන සිදු කර තිබුණා. මෙම විමර්ශනවලදී හිටපු පොලිස් පරීක්ෂකවරයාගේ අනියම් බිරිඳ යයි සඳහන් කරන තැනැත්තියක් සහ ඇයගේ රියදුරා ප්‍රකාශ කරේ මෙම පොලිස් පරීක්ෂකවරයා ස්වකීය කැමැත්තෙන්ම මෙසේ මගහැර ගොස් ඇති බවත් ඔහුට තිබුණු යම් යම් ප්‍රශ්න නිසා ඔහු මෙසේ අතුරුදහන්ව ඇති බවත්. කෙසේ වෙතත් මේ සම්බන්ධව හිටපු පොලිස් පරීක්ෂකවරයාගේ සහෝදරයෙකු විසින් පොලිස් මූලස්ථානයේ පොලිස්පති මහජන සහන මැදිරියට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාශය විමර්ශනයක් ආරම්භ කළා. එම පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ හිටපු පොලිස් පරීක්ෂකවරයාගේ අනියම් බිරිඳ රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවක් මත ඔහු ඝාතනය කරවා ඇති බවයි. පසුගිය ජූලි මාස 21 වන දින ඝාතනයට ලක් වූ තුසිත කුමාරසිරිගේ සිරුර ජූලි 28 වන දින කිතුල්ගල ගණේපල්ල ප්‍රදේශයේදී කිතුල්ගල පොලිසිය සොයාගෙන තිබෙනවා. කැගල රෝහලේ මෘත ශරීරාගාරයේ මාස 3ක කාලයක් තැන්පත් කර තිබුණු එම සිරුර පසුගිය ඔක්තෝබර් 29 වනදා රජයේ වියදමින් භූමිදාන කෙරුණේ හඳුනා නොගත් මළ සිරුරක් ලෙසින්. විශේෂයෙන්ම අපරාධ විමර්ශනයේදී හෙළි වෙලා තිබෙන්නේ පොලිස් පරීක්ෂකවරයා විසින් මේ අනියම් බිරිඳට දිගින් දිගටම මුදල් ඉල්ලා සිටීම වැනි කරුණු නිසා ඇය විසින් මේ කොන්ත්‍රාත්තුව තම අනියම් පුරුෂයා මරා දැමීමට ලබා දී ඇති බවයි. විශේෂයෙන්ම අපි මෙහිදී සඳහන් කර යුතු වැදගත් කාරණා කිහිපයක් තියෙනවා. කොතරම් සූක්ෂම ලෙස කොතරම් සාක්ෂි සංගවමින් අපරාධ කළත් එවැනි අපරාධයකින් සැඟවී සිටින්නට අපි කිසිසේත් ඉඩ ලබා දෙන්නේ නැහැ. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය වන හිමාලි කරුණාරත්න නම් කෝටිපති ව්‍යාපාරික කාන්තාව කොළඹ අපරාධ කොට්ටාසය මගින් අත්අඩංගුවට ගත්තේ කොළඹ 7 මල්පාර ප්‍රදේශයේ නිවසක සිටියදී. ඇගේ රියදුරාද අත්අඩංගුවට ගැනීම අතර ඔහුගෙන් ලද තොරතුරු වලට අනුව ඝාතනය සිදු කළ බව කියන කඩුවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා.
කඩුවල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රඳවා තබා ගැනීමේ නියෝග මත සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරෙන අතර ඔවුන් හෙට දිනේදී යලි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික හමුවට චණ්ඩියෙක් කෙනවා කියලා හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා කියනවා. ඒ චණ්ඩියා කවුද කියලා දැනගනිමු. රට වට කර බැන්දත් කට වට කර බඳින්න බැරි වැට නැති කටෙන්. සෝවියට් දේශීය තිබිච්ච සමාජවාදී ආණ්ඩුව වෙනස් වුණා. චීනයේ තිබිච්ච සමාජවාදී ආණ්ඩුව වෙනස් වුණා. ඒ විදිහටම මේ ලංකාවේ තිබිච්ච එක්සත් ජාතික පක්ෂය දැන් වෙනස් වෙනවා. එක්සත් ජාතික පක්ෂය තුළ ඊට පස්සේ කල්ලි ඇති වෙන්න බෑ. දැන් අපිට තියෙන්නේ ආණ්ඩුවේ තියෙන සදාචාර විරෝධී වැඩ කටයුතු වලට කෙලිම පහර දෙන්න. වැඩක් වෙන්නේ. දැන් නායකත්ව මණ්ඩලයකුත් ඇදුවා. හැබැයි මණ්ඩලයේ කචා. මගේ නම නායකත්ව මණ්ඩල සමාජික ලැයිස්තුවේ ස්ථිරවම තිබුණා. ගැටලුව තියෙන්නේ මම පොරොන්දු වුණා. යම් කොන්දේසි ක්‍රියාත්මක කරනවා එකේ. දැන් ඇත්ත වශයෙන්ම අපේ හතුර කවුද කියලා අපි තේරුම් ගන්න ඕන. අපිට කිසි කෙනෙක් අයින් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට ඕනේ එකට යන ගමනක්. බුරු කියලා මිනිස්සුන්ට වටන්න ඕනේ නැහැ. මේක තියෙන එකම දෙයයි. කොහොම කතන්දර කතා කරන්නේ මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ අවුරුදු දෙක සභාපති තනතුර ගණේ කියන එක තමයි විරුද්ධව මේ ඔක්කොම කරන්නේ. ආණ්ඩුවට කියන්නේ නිකම් බොරුවට රට ඇතුලේ ප්‍රතිරූප පිම්බීම නෙවෙයි කළ යුතුව තිබෙන්නේ. ජාත්‍යන්තර වශයෙන් ගිලිහි ගිහින් තිබෙන ප්‍රතිරූපය හදා ගැනීම සඳහා කටයුතු කිරීමයි කළ යුතුව තිබෙන්නේ. පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් වන රටවල් පමණක් ව්‍යාපාරික සමුළුවට අපි ඇරයුම් කරනවා. අපේ රට සමග සමීප ව්‍යාපාරික සම්බන්ධතා තිබෙන රටවල් 68ක ව්‍යාපාරිකයන් සම්බන්ධ වෙනවා. දැන් මේකේ තියෙන්නේ කොමන්වෙල්ත් බිස්නස් ෆෝරම් එකේ කතා කරන පුද්ගලයෝ. හොඳේ බිස්නස් ලීඩර්ස්ලා කියලා ඉන්නකොට චණ්ඩියා කවුද? චණ්ඩියා ජේම්ස් පැකර්. පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන කාලය අතරතුර විශ්වවිද්‍යාල වසා දැමීම සඳහා ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද විරෝධතාවක නිරත වුණා. ඒ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී. කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී මේ උද්ඝෝෂණය ආරම්භ වුණේ අද දහවල් 1:30ට පමණ. රාජ්‍ය නායක සමුළුව හේතුවෙන් එළඹෙන 8 වෙනිදා සිට 17 වෙනිදා දක්වා විශ්වවිද්‍යාල වසා දැමීමට රජය ගෙන ඇති තීරණයට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සිය විරෝධය පළ කළා. කිසිදු හේතුවක් නැහැ විශ්වවිද්‍යාල මේ විදිහට වහලා දාන්න. මේ විශ්වවිද්‍යාල වසා දැමීමේ අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළු අතරතුර කාලේ ශිෂ්‍ය උද්ඝෝෂණ පැන නැගුණොත් ආණ්ඩුව ජාත්‍යන්තරයට හදන බොරු ප්‍රතිරූපය අවුල් වෙයි කියන බය. ඒ විතරක් නෙවෙයි මේ සමුළු අතරතුර කාලේ මේ රටේ අධ්‍යාපනය විකුණන්න වෙළඳ කලාප ආරම්භ කරන සැලසුමක් තියෙනවා. ඒ සැලසුම අවුල් වෙයි. ඒක ක්‍රියාත්මක කරගන්න බැරි වෙයි කියන බයත් මේ විදිහට විශ්වවිද්‍යාල වහන්න බලපාලා තිබෙනවා. සිසුන් මෙහිදී චෝදනා කළේ දින කිහිපයකට වුවද විශ්වවිද්‍යාල වසා දැමීමෙන් තම අධ්‍යාපන කටයුතු වලට දැඩි බාධා මතුවන බවයි. පැය දෙකකට ආසන්න කාලයක් විරෝධතාවයේ යෙදුණු සිසුන් පසුව ඉන් ඉවත්ව ගියා. විවිධ පුද්ගලයන්ගෙන් ණය ලබාගෙන ඒ ණය නොගෙවා සැඟව යන මිනිසුන් මේ සමාජයේ නිරන්තරයෙන් දක්නට ලැබෙනවා. අපි කතා කරන තැනත්තාත් ණය ගෙවීමේ හැකියාවක් නොමැති නිසා කලක් සැඟවී සිටි පුද්ගලයෙක්. නමුත් ඔහු වසර 13කට පසුව අද Tamanගේ ණය ගෙවා දැමුවා. මෙලෙස වසර 13කට පසුව අද සිය ණය ගෙවා දැමුවේ මාරවිල පදිංචි සී උපසේන මහතායි. ඔහු මීට වසර 13කට පෙර පදිංචිව සිටියේ මතුගම අගලවත්ත ගම්මානයේ. ඔහු අගලවත්තෙන් මාරවිලට යාමට හේතු වී තිබුණේ ගමට ණය වීමයි. සීට්ටු මුදල් ගෙවා ගැනීමට නොහැකිව හා අතමාරුවටගත් මුදල් ගෙවාගත නොහැකිව ඔහු ගම අතහැර ගියා. නමුත් ඒ අතීතයේ සිදු තම වැරද්ද නිවැරදි කර ගන්නට අද උපසේන මහතා මතුගමට ආවා. එවක ගමේ පුද්ගලයන් 40 දෙනෙකුට ණය වූ රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක් ඔහු අද මෙලෙස ණයකරුවන් සියලු දෙනා රැස් කර බෙදා දුන්නා. මම ටෙලිෆෝන් එකෙන් කතා කරලා කෙනෙක් කියන්නේ අපට සල්ලි එපා ගමට එන්න. ඒවට මගේ හදවතට එකඟව මට ඒ කියන විදිහට නිකන් ගමට එන්න බෑ. මං අවුරුදු 13ක් වසන් වෙලා හිටියා. ඒ වසන් වෙලා හිටියේ මගේ හපන් ගන්න තමුන්නාසේලාගේ තියෙන ගුණවන්තකම විතරයි මං ඉන්නේ. මට වචනින් කියලා ඉව කරන්න බෑ. ඇත්තම මං හරි සතුටු වෙනවා. ඒ වගේ මම ඒ අතීතයේ තමුන්නාසේලා ඒ විඳපු එක ගැන මං හරි කනගාටු වෙනවා. ඔහුගේ දියණියන් දෙදෙනාද මේ වන විට වෘත්තියේ යෙදෙන්නේ වෛද්‍යවරියක් හා ඉංජිනේරුවරියක් ලෙසින්. රංගිලා ඉන්නවා කියන එක ලැජ්ජාවට කාරණයක් නෙවෙයි මම දකින්නේ අපේ රජවරුත් දුටුගැමු රජතුමත් එහෙමයි. අරගලවලදී සටන් වෙදිලා හැංගිලා ඉඳලා තියෙනවා. ආයි නැවත සන්නද්ධ වෙලා යුද බිමට එල්ල ඒක දිනලා තියෙනවා. මේ අපූර්ව මිනිසාගේ ක්‍රියාව
ඔහුට ණය දුන් පුද්ගලයන්ගේ ප්‍රශංසාවට පාත්‍ර වුණා. සතුටු වෙනවා. අපි ඇත්තට මේ සල්ලි අයින් කරලා තිබුණේ මොකද මේ ඊට වැඩිය ලොකු සතුටක් තියෙනවා. මෙයා හොඳ දරුවෝ දෙන්නේ බිහි කළා. වැලිමඩ අමුණුමුල්ල පහේ කනුව ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයන් 30 දෙනෙකු තුවාල ලැබුවා. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මංගල සාදයකට සහභාගී වීම සඳහා යමින් සිටි පිරිසක්. මෙම අනතුර සිදුව ඇත්තේ අද අලුයම 5ට පමණ ඒ වැලිමඩ හපතලේ මාර්ගයේදී බස් රථය මාර්ගය අසල පිහිටි විදුලි කණුවක වැදී ඉන් අනතුරුව පස්කණ්ඩියක හැපී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය හැටන් සිට හපතලේ දක්වා ධාවනය වෙමින් තිබුණා. පොලිසිය පැවසුවේ එම අවස්ථාවේ බස් රථයේ 32 දෙනෙකු සිට ඇති බවයි. ඔවුන් හපතලේ තංගමලේ ප්‍රදේශයේ පැවති මංගල සාදයකට සහභාගී වීම සඳහා ගිය පිරිසක්. පොලිසිය සඳහන් කළේ රියදුරාට බස් රථය වංගුවක් පසු කර යාමේදී එය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවට මූලික පරීක්ෂණ වලින් අනාවරණ වී ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 30 දෙනෙකු වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කෙරුණා. ඒ අතර කාන්තාවන් 12 දෙනෙකු සහ ළමුන් 4 දෙනෙකුද සිටිනවා. ඒකවට එන්න ගියා. තකලා සද්දයක් ගන්න ඇරලා වන්නකොට මේ බස් එක හැප්පිලා කන්දක. හැප්පිලා ඒකවටම ඕන හැමතැනම ගියා. ඊට පස්සේ වඩි ලොරියක් ආවා. ඒගොල්ලෝ ඇවිල්ලා ඔක්කොම අපි උස්සලා ලොරිය දාගෙන ආවා මේ ඉස්පිතාලට ගෙනලා ඔක්කොම බාර දුන්නා. වැලිමඩ රෝහලට ඇතුළත් කළ අයගෙන් බරපතල තත්ත්වයේ පසු වූ 9 දෙනෙකු පසුව බදුල්ල මහ රෝහල වෙත මාරු කර යවුණා. පොලිසිය පැවසුවේ බස් රථයේ රියදුරු සහ කොන්දස්තරවරයා අත්අඩංගුවට ගත් බවයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් තේරී පත්ව සිටි කල්මුනේ මහනගර සභාවේ නගරාධිපති ශිරාස් මීරා සහීබ් මහතා අද එම තනතුරෙන් ඉල්ලා අස්වුණා. අද පසුරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ ඊට අදාළ ලිපිය පක්ෂ නායකයා වෙත සිය කැමැත්තෙන් බාර දුන් බවයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යටතේ පවතින කල්මුනේ මහනගර සභාවේ නගරාධිපති ධුරය සම්බන්ධයෙන් පසුගිය දිනවල ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබුණා. ඊට හේතු වූයේ නගරාධිපති ධුරය දරූ සිරාෂ් මීරා සහීබ් මහතා වසර 2කින් පසු එම ධුරය අත්හැරීමට එකඟත්වය පරණු කිරීමත් සමගයි. 2011 වසරේදී පැවති පළාත් පාලන මැතිවරණයේදී මීරා සහීබ් මහතා වැඩි ඡන්දයෙන් නගරාධිපති ධුරයට තේරීපත් වුවත් එවන විට මුස්ලිම් කොංග්‍රසයේ නගරාධිපති ධුරයට නම් කර සිටියේ එම පක්ෂයේ උපලේකම් වන නිසාම් කාර්යපර මහතායි. මේ හේතුවෙන් නගරාධිපති තනතුර වසර 2 බැගින් මේ දෙදෙනා අතරේ බෙදා දීමට මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබුණා. මුලින් ධුරයෙන් ඉවත්වීමට කැමැත්ත පළ නොකළ කල්මුනේ නගරාධිපතිවරයා පසුව ධුරය අත්හැරීමට ගත් තීරණය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පක්ෂ නායක රවුෆ් හකීම් මහතාගේ ඇගයීමට ලක් වුණා. පක්ෂය තුළ එක්සත්භාවය රැකීම සඳහා එතුමා කටයුතු කිරීම පිළිබඳව එතුමාට අපි ස්තුතියක් කර සිටිනවා. ඒ වෙලාවේ අපි කිසිම ඇග්‍රීමන්ට් එකක් කරුණේ නැහැ. හැබැයි අර වචනේ මම අද උදේ නායකතුමාව ඉල්ලලා මම මගේ ප්‍රශ්න ඔක්කොම කිව්වා. මමම ලියලා ඒතරම ලියලා මගේ රෙසිටේෂන් ලෙටර් එක දුන්නා. ඒ මගේ සම්පූර්ණ කැමැත්තෙන් මම කරපු සයින් ලෙටර්. කෙසේ වෙතත් පසුගිය පළමුවෙනිදා සිට කල්මුනේ මහනගර සභාවේ නගරාධිපති ධුරයේ වළංගු භාවයක් නොමැති බවට පක්ෂ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා මහනුවරදී සඳහන් කළා. මීරා සහීබ් මහතා එදින ඊට පිළිතුරු ලබා දුන්නේ මේ ආකාරයෙන්. හිතුවන මෙච්චර ඉක්මනින් අපේ නායකතුමා මේ වගේ කතාවක් කියයි කියලා. පක්ෂයේ මට මම දිනපු ගමන් පක්ෂයේ මට දීපු තනතුරක් නෙමෙයි. මට හරි කනකාටුයි අපේ නායකතුමා දැන් මේ වගේ දෙයක් දැන් මීඩියාකට දීලා තියෙනවා. ඒ නිසා දැන් මිනිස්සු තමයි මේකට උත්තර දෙන්න ඕනේ. මට කිසිම දෙයක් ඊට වැඩි කියන්න මොකුත් නැහැ. දැන් රතු මිනිත්තුව විශේෂාංගය. රතු මිනිත්තුව උතුරුමැද කෘෂිකර්මාන්තයට මුල් තැන දුන් පළාතක්. රටට බත සැපයූ එම පළාතේ ජනතාව කලක සිට දරුණු රෝගාබාධයකට මුහුණ දෙමින් සිටිනවා. ඒ වකුගඩු රෝගයයි. එහෙයින් උතුරුමැද පළාතේ ජනතාවට පිරිසිදු පානීය ජලය රත්රන්වලටත් වඩා වටිනවා. හිඟුරක්ගොඩ හිඟුරක්ගල ලුම්බිනි රජමහා විහාරයද එවැනි පිරිසිදු ජලය තිබෙන භූමියක්. ජාතික ජල සම්පත් මණ්ඩලය විසින් මෙම විහාරස්ථානයේ ඇති ලිඳේ ජලය පානය කිරීමට සුදුසු බවට නිර්දේශ කොට තිබෙනවා. මම කිලෝමීටර 40ක් විතර දුරින් ඉන්නේ. මට වකුගඩු අමාරු ඇතිවුණා. මේකෙන් සෑහෙන දුරට මේ වතුරේ මට හොඳ වෙලා තියෙනවා. වෛද්‍යවරු පවා නිර්දේශ කරලා තියෙනවා ජලය හොඳයි කියලා. මේ හේතුවෙන් දෛනිකව විශාල පිරිසක් මෙම විහාරස්ථානය කරා පැමිණෙනවා. දිනෙන් දින එම ප්‍රමාණය දෙගුණ තෙගුණ වීම නිසා ලුම්බිනි විහාරයේ විහාරාධිපති හිමියන්ට සිදුව තිබෙන්නේ ජලය සීමා සහිතව ලබා දීමටයි. කොච්චර ජනකාය වතුර ගෙනිනවද කියලා දන්නේ නැහැ. අවේලාවේ පවා මේ වතුර ගෙනියන්න දෙනවා. ඉතින් මම හරි අපහසුතාවයට ලක් වෙනවා. ජලය ගෙන යාමට පැමිණීමේදී මහා දසීරුතාවයට පත් වෙන මෙතන ආලෝකයමවත් නැහැ. වතුර ගන්න පූල් ඉඳන් පාන්දර 3
හතරේ ඉඳලා අපි මේ ඇවිල්ලා තවත් දරුණා. දැන් ජල මට්ටම මේකේ අඩු වෙලා කියලාත් අපිට දැනගන්න ලැබිලා තියෙනවා. දවස තිස්සේ පොළව සමග සටන් කරන මිනිසුන් ගව් ගණනාවක් ඇවිද එන්නේ වකුගඩු රෝගයෙන් ආරක්ෂා වීම සඳහායි. උතුරු මැද වකුගඩු රෝගය වැළැක්වීමට බලධාරීන්ට තවමත් නිසි පියවර ගැනීමට හැකි වී නැති බව නොරහසක්. එහෙත් පිරිසිදු පානීය ජලය ලබා දිය හැකි මෙවැනි ස්ථානයක් මනා ලෙස සකස් කිරීමට බලධාරීන්ට හැකියාවක් නැද්ද? රජය හෝ කිසියම් වූ පෞද්ගලික ව්‍යාපාරයක් දෙකට මැදිහත් වෙලා පිරිසිදු වතුර මේට වඩා විධිවත්ව ලැබෙන්න සලස්වනවා මේක මහඟු පින්කමක් හැටියට අපි දකිනවා. අනිද්දා වන විට දිවයිනට බොරතෙල් නැවක් ළඟා නොවුනහොත් සපුකස්කන්ධ පිරිපහදුව දින කිහිපයකට වසා දැමීමට සිදුවනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එම සංස්ථාව අද නිකුත් කළ නිවේදනයක දැක්වුණේ ප්‍රමිතිය පිළිබඳ ගැටලු හේතුවෙන් තෙල් තොග දෙකක් ප්‍රතික්ෂේප කළ අතර පසුව කළ ඇනෝම රැගත් තෙල් නැව කාර්මික දෝෂයක් හේතුවෙන් දින 3ක් පමණ ප්‍රමාද වීම මෙම තත්වයට හේතුව බවයි. කෙසේ වෙතත් දැනට සංස්ථාව සතුව පවතින තොග හේතුවෙන් කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බවද එමගින් අවධාරණය කර තිබෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේ විෂවායු කාන්දුවක් සිදු වූ කර්මාන්තශාලාවේ කටයුතු පවත්වාගෙන යාමට පනවා තිබූ අතුරුතහනම කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය ලබන 22 වෙනිදා දක්වා දීර්ඝ කළා. ඒ කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා හමුවේ ඊට අදාළ නඩුව දෙවන දිනටත් අද කැඳවූ අවස්ථාවේදී උග්‍ර ලෙස කාදනයට ලක්ව ඇති වෙන්නප්පුව සිට මාරවිල දක්වා වෙරළ තීරයේ නැවත සකස් කිරීමේ ව්‍යාපෘතියක් අද පෙරවරුවේ ආරම්භ වුණා. ව්‍යාපෘතිය දියත් කරන්නේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින්. මහම දළදාගම වතුපොළගම ඇතුළු ගම්මාන කිහිපයකට මේ දිනවල දැඩි වල් අලි තර්ජනයක් මතුව ඇති අතර අද දිනේද මෙලෙස වල් අලි ගම්වැදි සිටින ආකාරය දක්නට ලැබුණා. ගම්පහ මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ වත්තක තිබූ කන්ටේනර් දෙකක ගබඩා කර තිබූ කසල තේ කිලෝග්‍රෑම් 50000කට වැඩි ප්‍රමාණයක් මල්වතු හිරිපිටිය පොලිසිය ඊයේ අත්අඩංගුවට ගත්තා. මෙම කසල තේ තොගය අද පෙරවරුවේ අපනයනය කිරීමට සැලසුම් කර තිබූ අතර ඊට සම්බන්ධ සැකකරුවන් 21 දෙනෙකුද අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. රටවටා හිරු. පිලිපීනයට බලපෑ හයියන් චණ්ඩමාරුතය හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් තවත් එක් අයෙකු අතුරුදන්ව තිබෙනවා. ප්‍රාන්ත 20කට අයත් මිලියන 25කට අධික පිරිසකට මින් බලපෑම් එල්ල වුණා. හෙට දිනේදී හයියන් චණ්ඩමාරුතය චීනය සහ වියට්නාමය වෙත ගමන් කරනු ඇති බවයි වාර්තා වන්නේ. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලොව වටා හිරු. ලොව වටා හිරු. පස්වන කාණ්ඩයට අයත් චණ්ඩමාරුතයක් ලෙස වර්ගීකරණය කර ඇති හයියාන් චණ්ඩමාරුතය පැයට කිලෝමීටර් 315ක වේගයෙන් පිලිපීනයේ උතුරු දිග ප්‍රදේශවලට බලපෑම් එල්ල කළා. එම ප්‍රදේශවල ලක්ෂයක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථානවල රැඳවීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. මධ්‍යම ප්‍රදේශ ආශ්‍රිත ප්‍රාන්ත රැසකට විදුලි බලයද මුළුමනින්ම ඇනී හිටියා. මේ වසර තුල ලොවට බලපෑ ප්‍රබලම චණ්ඩමාරුත වලින් එකක් ලෙස හයියාන් චණ්ඩමාරුතය සැලකෙනවා. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට බටහිරින් පිහිටි ප්‍රදේශ රැසකට ලැබුගිනි බලපෑම එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් කෙම්ප් ක්‍රීක් ප්‍රදේශයේ හෙක්ටාර 250කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේද හෙක්ටාර 1000ක භූමි ප්‍රමාණයක ලැබුගිනි පැතිර ගියා. මේ වන විට ගින්න යම් තක්තුරකට මැඩ පැවැත්වීමට හැකි වී ඇති බවයි වාර්තා වන්නේ. චීනයේ සිචුවන් ප්‍රාන්තයේ පැවැත්වෙන ඉන්දු චීන ඒකාබද්ධ යුද්ධාභ්‍යාසයේ 4 වන දිනය අදයි. hand in hand 2013 ලෙස නම් කර ඇති මෙම යුද්ධාභ්‍යාසය සඳහා චීන සහ ඉන්දිය හමුදා නියෝජනය කරමින් පාබල හමුදා ඛණ්ඩ දෙක බැගින් සහභාගී වී සිටියා. මීට පෙර චීනය සහ ඉන්දියාව එක්ව යුද්ධාභ්‍යාසයක නිරත වූයේ මීට වසර 5කට පෙරයි. ලොව වටා හිරු. පොලිස් සැමටම එකකට එකක් නොදෙවිලි ඇඳුම් ආයිතම් රෝනාෆෝ බම්බලපිටිය බොරැල්ල. ස්පෝර්ට්ස් කෝනර්. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පතේට අත්ව ඇති සෝචනීය ඉරණම පිළිබඳ වගකීම බාරගන්න කෙනෙක් නැහැ කිව්වොත් ඔබ විශ්වාස කරනවද? අකමැත්තෙන් වුණත් ඔබට සිද්ධ වෙනවා ඒ දේ විශ්වාස කරන්න. මොකද යලිත් වතාවක් ක්‍රීඩා අමාත්‍යවරයා මේ ගැන සොයා බලන්න කමිටුවක් පත් කළා.
රුපියල් මිලියන 120කට ආසන්න මුදලක් වැය කරමින් නවීකරණය කරන ලද කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ 10 වන පතයට අත්ව ඇති සෝචනීය ඉරණම පිළිබඳව අපි පසුගිය සැප්තැම්බර් මාස 19 වනදා වාර්තා කළේ මෙරට විද්‍යුත් මාධ්‍යයක් ඔස්සේ අදාළ සිද්ධිය පළමු වරට රටට අනාවරණ කරමින්. ඊට ක්ෂණික ප්‍රතිචාර දැක්වූ ක්‍රීඩා මාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හිරු ක්‍රීඩා අංශයට පැවසුවේ ඔක්තෝබර් මාස 15 වනදා සිට මාසක කාලයක් සුගතදාස ක්‍රීඩාංගණය වසා දමා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවයි. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන ආකාරය සොයා බලන්නට ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ පස්වරුවේ සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණියා. ඒ 10 වන පතේ එළීම සඳහා මූලිකත්වයෙන් කටයුතු කළ දෙපාර්ශ්වයද සමගින් 10 වන පතේ නිරීක්ෂණය කිරීමෙන් පසු අදාළ කොන්ත්‍රාත් සමාගම සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉංජිනේරු කමිටු සාමාජිකයින් සමග ක්‍රීඩා අමාත්‍යවරයා උද්ගතව ඇති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එහිදී අදාළ ජර්මානු සමාගමේ කළමනාකාරවරයා පවසා සිටියේ ක්‍රීඩා අමාත්‍යාංශ ඉංජිනේරුවන්ගේ උපදෙස් මත පමණක් Taman කටයුතු කළ බවයි. ඇත්තටම අපිට ඉංජිනේරුවරුන් විසින් දීලා තියෙනවා. මෙන්න මේ තාර තට්ටුව තමයි ගැලපෙන්නේ. මෙන්න මේ තාර තට්ටුව දාන්න කියලා. අපි ඒක දැන් අර පල්ලෙහා තට්ටුව නිසා යංගල් දෙක පල්ලෙහාට වතුර බහින්න තරක් නැහැ. ඒක ඇතුළේ එකතු වෙන වතුර ඔක්කොම. ඉරෙලියට රත් වෙච්ච ගමන් ආපහු වාෂ්පය වගේ මුදනවා. ඒ ප්‍රෙෂර් එකකින් දාන රැකින් කරනවා. නමුත් ක්‍රීඩා අමාත්‍යාංශ ඉංජිනේරු කමිටුව පවසන්නේ එවැන්නක් සිදු නොවන බවයි. ස්ටෑන්ඩඩ් එකට තියෙන ඒ ලේයර් එකක් අනුව තමයි ටෙස්ට් කරලා ඒ මික්සර් එක වෙනස් කරලා ඒක කියලා දාන්න. කාබන් එක උනත් කිලෝමීටර් 50යි වුණා පාරක් ගන්න. ඒකේ ඒක අසුලක් නෑ අත්‍තරම. දෙපාර්ශ්වයේම අදහස් විමසා බැලූ ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ 10 වන පතේ එළීමේදී වරදක් සිදු වී ඇති බව තමන්ද පිළිගන්නා බවයි. මේගොල්ලෝ මේ බෝලේ දානවා ටෙක්නිකල් ඉවැලුවේෂන් කමිටියකට. අපේ අය කියන්නේ එහෙම වෙන්න බෑ. ඒ නිසා මේ පිළිබඳ අනිවාර්යෙන් මට සිද්ධ වෙනවා මේ සියලු වාර්තා දෙකම අරගෙන ස්වාධීන මණ්ඩලයක් කරහා නැවතත් මේ ගැන හොයලා බලන්න. මෙය සුගතදාස 10 වන පතේ ගැටලුව පිළිබඳව සොයා බැලීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ පළමු හෝ දෙවන කමිටුව නොවේ. මීට පෙර සිදු වූවක් මෙන් මෙම කමිටුවෙන්ද කුමක් හෝ නිගමනයක් ලබා දෙනු ඇති. එම නිගමනය අනුව ඇතැම් විට වරදකරුවන්ට වන්දි ගෙවීමටත් සිදුවේවි. නමුත් එමගින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදු වූ පාඩුව පියවා ගැනීමට හැකියාවක් ලැබේද. ක්‍රීඩාව කරවන මෙවැනි බලධාරීන්ගේ අඳබාලකම් නිසා සුපුරුදු පරිදි මෙවරත් වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ අපේ රටේ ක්‍රීඩාවට වීම කනගාටුවට කරුණක්. නවක ක්‍රීඩකින් වැඩි දෙනෙක් සිටියත් නවසීලන්ත කණ්ඩායම් පිළිබඳව සුළු කොට නොතකන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අනිද්දා නවසීලන්තය සමග ආරම්භ වන එක්දින තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුපත් කරමින්. මෙම මාධ්‍ය හමු පැවැත්වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී. ඒ ගැන තොරතුරු සහ තවත් ක්‍රීඩා පුවත් කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අප දැන් සූදානම්. නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට එක්දින තරඟ 3ක් සහ පන්දුවාර 20 ක්‍රිකට් තරඟ 2ක් ඇතුළත්. මෙම තරඟාවලිය එළඹෙන පාකිස්තානු තරඟ සංචාරය සඳහා නවක ක්‍රීඩකින් අත්දැක බැලීමට හොඳ අවස්ථාවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. 16 දෙනා තෝරලා තියෙන්නේ පළවෙනි තරඟ දෙකට පමණයි. සීරීස් එක ජයග්‍රහණය කරොත් ඒ අවශ්‍ය ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දෙන්න තමයි අපි සූදානම් වෙන්නේ. මොකද පාකිස්තානු කණ්ඩායමත් එක්ක අපිට ඉතාමත් තියුණු තරඟාවලියක් තියෙන. ඒ සඳහාත් අපිට ප්‍රිපෙයාර් වෙන්න හොඳ අවස්ථාවක් මේක. මොනවා කරන්නත් මම හිතන්නේ ඒ අපි සීරීස් එක ඉස්සෙල්ලා දිනලා ඉන්න ඕනේ. මෙම තරඟ සංචාරයේදී 2010 වසරෙන් පසු දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එක්දින තරඟයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතත් එය පැවැත්වෙන්නේ දිවා තරඟයක් ලෙසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග මහතා සඳහන් කළේ එම ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය නිසි අයුරින් ක්‍රියාත්මක නොවන බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි. දැන් දඹුල්ලේ අපි දන්නවා හොඳ ක්‍රීඩාංගණයක්. නමුත් එහි ලග්ස් ලෙවල් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ වෙනුවටත් අපි කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරගෙන යනවා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා දිවා රාත්‍රී තරඟ පවත්වන්න අවශ්‍ය කටයුතු කරන්න. නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරඟය අනිද්දා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ආසියානු සසාමාජික රග්බි තරඟමාලාවේ අවසන් අදියර හෙට සිංගප්පූරුවේදී ආරම්භ වෙනවා. සුපුරුදු පරිදි මෙවරත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ ෆසිල් මරීචා. නිලුෆර් ඉබ්‍රහීම් පුහුණුකරු ලෙස කටයුතු කරනවා. රටවල් 12ක් සහභාගී වන සිංගප්පූරු සසාමාජික රග්බි තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වදින්නේ සී කාණ්ඩයෙන්. සී කාණ්ඩයට ශ්‍රී ලංකාවට අමතරව පිලිපීනය සහ ඉන්දුනීසියාව ඇතුළත් මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන පළමු තරඟය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් 5:20ට ඉන්දුනීසියාව සමගින් පැවැත්වීමට නියමිතයි. සංචාරක බටහිර ඉන්දිය කොදු ක්‍රිකට් කණ්ඩායම සමග ඊඩන් ගාඩන් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ඉනිමකින් සහ ලකුණු 51කින් ජය ගන්නට ඉන්දිය කණ්ඩායම අද සමත් වුණා. තරඟයේ පළමුව පන්දුර පාර දුන් කොදු ක්‍රීඩකයන් සිය පළමු ඉනිමට සියල්ලන් දැවි ලකුණු 234ක් රැස් කළා. ඊට පිළිතුරු ලෙස ඉන්දිය කණ්ඩායම සියල්ලන් දැවි ලබාගත් ලකුණු සංඛ්‍යාව 453ක්. සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ රෝහිත් ශර්මා ලකුණු 177ක් ලබා ගත්තා.
රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 124යි. දෙවන ඉනිම ක්‍රීඩා කළ කොදෙව් ක්‍රීඩකයින් ලකුණු 168කට සීමා කරන්නට ඉන්දිය පන්දු යවන්නන් සමත් වුණා. මොහමඩ් ෂාමි කඩලු 5ක් දවා ගත්තා. තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේ රෝහිත් ශර්මා. දෙරට අතර තරඟ දෙකකින් සමාන විතර ටෙස්ට් තරඟාවලිය තරඟයකට බිඳුවක් ලෙස පෙරමුණ ගන්නටද ඉන්දිය කණ්ඩායම සමත් වුණා. මාලඹේ හොරයිසන් ජාත්‍යන්තර පාසලේ නව පිහිනුම් තටාකය විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණා. ඒ උසස් අධ්‍යාපන මාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මීටර 25ක දිගකින් යුක්ත වන නව පිහිනුම් තටාකය මන්තිරු 6කින් සමන්විතයි. මෙම අවස්ථාවට හොරයිසන් ජාත්‍යන්තර පාසලේ අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා. Hero Sports Corner. ඒ සමගින් අදට අපි සමුගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හැමෝම හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.